අයිබෝවන් අදිරිනේ දුවේ පුතේ අපි ඉගෙන ගනිමින් ඉන්නේ මෙහෙයුම් පරිගණකයක මෙහෙයුම් පද්ධතියෙන් කෙරෙන කාර්යයන් ගැන. අපි ඉගෙන ගත්තා කලින් පාඩමකදී මෙහෙයුම් පද්ධතියෙන් වෙන ක්‍රියායන කළමනාකරණය ගැන. දුල පුතාලා දන්නවා පරිගණකයේ ක්‍රියායන ගොඩාක් දුවන එක වේලේ ඒ ඔක්කොම කළමනාකරණය කරන්නේ අපේ මෙහෙයුම් පද්ධතිය. ඊට අමතරව දුවේ පුතේ අපි ඉගෙන ගත්ත කලින් පාඩමකදී මෙහෙයුම් පද්ධතියෙන් වෙන ගොනු කළමනාකරණය ගැන. පරිගණකයේ ගොනු කළමනාකරණය කිරීම ගැන. අද අපි ඉගෙන ගන්නේ දුවේ පුතේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය කරන තවත් වැදගත් කාර්යයක් ගැන. ඒක තමයි පරිගණකයේ මතක කළමනාකරණය. පරිගණකයේ ප්‍රධාන මතකය කළමනාකරණය කිරීම. අද අපි දුවේ පුතේ අද පාඩමෙන් ඉගෙන ගන්නවා පරිගණකයේ මතකය ගැන ඉගෙන ගන්නවා. ඊට අමතරව මතක කළමනාකරණය ගැන ඉගෙන ගන්නවා මෙහෙයුම් පද්ධතියෙන් වෙන. ඊට අමතරව අපි ඉගෙන ගන්නවා විස්තරාත්මක වශයෙන් මේක වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පිටු ගැන ඉගෙන ගන්නවා, රාමු ගැන ඉගෙන ගන්නවා, අතත්‍ය මතකය ගැන ඉගෙන ගන්නවා, පිටු අගුව, ඊට පස්සේ මතක කළමනාකරණ ඒකකය ඒ ගැන අපි ඉගෙන ගන්නවා. ඊට අමතරව අවසාන වශයෙන් අපි ඉගෙන ගන්නවා පරිගණකයේ අතත්‍ය මතකයෙන් ලැබෙන වාසි ගැන. හරි? අපි අපේ පාඩමට යන්. තුල පුතාලා දන්නවා පරිගණකයක් ගත්තම ඒකේ දුවේ පුතේ තියෙනවා මතක දූරාවලියක් තියෙනවා. මෙමරි හයරාකි එකක් තියෙනවා. හරි? එතකොට ඒක මට්ටම් කීපයකින් අපිට මට්ටම් කීපයකින් දක්වන්න පුළුවන්. ඒක මුලින්ම තියෙන මට්ටම තමයි අභ්‍යන්තර මට්ටම. ඒ කියන්නේ පරිගණකයේ ඇතුලේ තියෙන මේ මතක ගැන. ඒකට උදාහරණ තමයි රෙජිස්ටර් පරිගණකයේ තියෙන ඊට අමතරව නිහිත මතකය ඊට උදාහරණ. ඊට අමතරව දුවේ පුතේ ප්‍රධාන මතකය අනිත් මට්ටම. මතක දූරාවල අනිත් මට්ටම. ඊට අමතරව දුවේ පුතේ ද්විතීක ගබඩා කිරීම ද්විතීක මතකය අනිත් මට්ටම. ඒකත් පරිගණකයේ ඇතුළෙමයි වෙන්නේ. ඔන්ලයින් මාස් ස්ටෝරේජ් පරිගණක ඇතුළෙම වෙන ගබඩා කිරීම. ඊට අමතරව දුවේ පුතේ පරිගණකයෙන් බැහැරව අපිට ගබඩා කරන්න පුළුවන් ඔෆ්ලයින් ස්ටෝරේජ් හැටියට අපේ දත්ත සහ අපේ ප්‍රෝග්‍රෑම්ස් ඒවා ගබඩා කරන්න පුළුවන්. එතකොට මේක තමයි මතක දූරාවලිය. ඉතින් දුවලා පුතාලා දන්නවා දැන් මේක පරිගණකයක් ගත්තොත් එහෙම මේ රතු පාටින් මම දක්වන්නේ පරිගණකයේ සකසනය. එතකොට දුවේ පුතේ මේ C වලින් මම පෙන්නන්නේ නිහිත මතකය, කෑෂ් මෙමරි එක. ඒක සකසනය ඇතුළේමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ඊට අමතරව දුවේ පුතේ M වලින් පෙන්නන්නේ ප්‍රධාන මතකය, HD වලින් පෙන්නන්නේ දෘඩ ඩිස්කය පරිගණකයේ හાર્ඩ් ඩිස්ක් එක. මතක දූරාවලිය. හරි? එතකොට දුවේ පුතේ දුල පුතාලා දන්නවා මේ දූරාවලියේ එක එක මතකයන් ගත්තම ඒවායේ ප්‍රවේශ වේගයන් සහ විශාලත්වයන් වෙනස්. එතකොට ළඟම තියෙන දැන් පරිගණකයේ සකසනේ ඇතුලේ තියෙන රෙජිස්ටර් ගත්තොත් එහෙම ඒවට තමයි ඉක්මනටම ප්‍රවේශ වෙන්න පුළුවන්. හරි ඉක්මනට මේකේ දත්ත ගන්න පුළුවන් පරිගණකයට සකසනේට. මොකද පරිගණක සකසනේ මේක තියෙන හින්දා. එතකොට සාමාන්‍ය එක CPU චක්‍රයකින් ගන්න පුළුවන් ඒ දත්ත මේ රෙජිස්ටරේ තියෙන දත්ත. එතකොට ඒකේ විශාලත්වය කිලෝබයිට් කිහිපයක් විතරක් වෙන්නේ. හරි පොඩි විශාලත්වයක් තමයි රෙජිස්ටර් එකට තියෙන්නේ. අනිත් ඒවාත් එක්ක සාපේක්ෂව බලනකොට. ඊට අමතරව දුවේ පුතේ තියෙනවා අනිත් මට්ටමේ තියෙන නිහිත මතකය, කෑෂ් මෙමරි එක. කෑෂ් මෙමරි එකෙත් මට්ටම් ගොඩක් තියෙනවා. දුල පුතාලා තමයි අහලා ඇති level 0, L0 කෑෂ් කියලා එකක් තියෙනවා, L1 කෑෂ් කියලා එකක් තියෙනවා. ඉතින් ඒවයිත් අර ප්‍රවේශ වේගයන් සහ විශාලත්වය වෙනස් වෙනවා. ඒතකොට L1 කෑෂ් එක ගත්තොත් එහෙම දැන් මෙතන පෙන්නන්නේ දත්ත ඒකේ තියෙන දත්ත විතර data විතරයි තියෙන data cache. ඒතකොට ඒකේ ගත්තොත් එහෙම උදාහරණයක් වශයෙන් ඒකේ ප්‍රවේශ වේගය තත්පරයට ඒකේ මේ දත්ත ගන්න පුළුවන් ගිගාබයිට් 750ක් වගේ ගාණක් ගන්න පුළුවන්. විශාලත්වය සාමාන්‍ය විශාලත්වය කිලෝබයිට් 130ක් වගේ ගාණක් L1 cache එකේ L1 නිහිත මතකයේ. L2 මතකයේ නිහිත මතකයේ ගත්තොත් එහෙම දැන් මේ පරිගණකයේ මම සලකන පරිගණකයේ ඒක ඒ නිහිත මතකයේ උපදෙසුයි දත්තයි දෙකම තියෙනවා. ඉන්ස්ට්‍රක්ෂන් and data cache එක දෙකම තියෙනවා. දෙකම ගබඩා වෙනවා. ඒතර ඒකේ සාමාන්‍ය ප්‍රවේශ වේගය
දත්ත ගන්න පුළුවන් තත්පරයකට ගිගාබයිට් 214ක් වගේ ගාණක්. ඒක විශාලත්වය වැඩි වෙනවා. දැන් දුල පුතල බලන්න මෙහාට යන්න යන විශාලත්වය වැඩි වෙනවා. මෙහාට යන්න යන්න ඒ දත්ත ලබා ගැනීමේ වේගය අඩු වෙනවා. හරි. දැන් මේවා තමයි මේක තමයි ඉක්මනටම දත්ත ගන්න පුළුවන්. හැබැයි විශාලත්වය අඩුයි. මේ යන්න පහළට යන්න ඒවයේ ලැබෙන වේගය අඩු වෙනවා. ඒකට විශාලත්වය සාමාන්‍යයෙන් වැඩි වෙනවා. හරි. ඊට පස්සේ දැන් ප්‍රධාන මතකය ගත්තොත් එහෙම ඒකේ දත්ත ලබා ගැනීමේ වේගය ප්‍රවේශ වේගය තත්පරයට ගිගාබයිට් 10ක් වගේ ගාණක්. එතකොට ඒක සාමාන්‍ය විශාලත්වයේ ගිගාබයිට්ස් වලින් තමයි දෙන්නේ. ඒ ගිගාබයිට්ස් වලට ආසන්න විශාලත්වයන් තමයි දැන් අලුත් පරිගණකවල තියෙන්නේ ප්‍රධාන මතකේ. ඩිස්ක් ස්ටෝරේජ් එකේ මේ ගත්තොත් එහෙම ඩිස්ක් එකේ ගත්තොත් එහෙම ඒක ප්‍රවේශ වේගය තත්පරයට මෙගාබයිට් 2000ක් වගේ ගාණක්. ටෙරාබයිට් වලින් තමයි ඒක විශාලත්වය සාමාන්‍යයෙන් මැනෙන්නේ. ඊට අමතරව පරිගණකයෙන් බාහිරව වෙන ගබඩා කිරින් ගත්තොත් එහෙම ඒවයි ගොඩාක් විශාලත්වයක් තියෙන. හැබැයි ඒ වගේ මේවයි වේගයත් අඩුයි. ඒවෙන් දත්ත ලබා ගන්න පුළුවන් වේගයත් අඩු වෙනවා. එතකොට මේක තමයි දුවේ පුතේ මතක දූරාවලිය මෙමරි හයරාකි එක. එතකොට දුවේ පුතේ දැන් දුල පුතාලට සට මේ රූපේ මතක ඇති. මම කලින් පාඩමක දුල පුතාලට මේ රූපය කියලා දුන්නා. ඒ කියන්නේ පරිගණකයේ පරිගණකයේ බල රහිත විට ඒ කියන්නේ අපි පවර් ඔෆ් කරලා තියෙනකොට පරිගණකයක මේක තමයි තත්වය. ඩිස්කේ තියෙනවා දත්ත තියෙනවා. හරි. මේ දම් පාටින් පෙන්වන්නේ මෙහෙයුම් පද්ධතිය. මේ කොළ පාටින් පෙන්වන්නේ තව ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. මේ කහ පාටින් පෙන්වන්නේ තවත් ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. මිනිස්සු ලියලා තියෙන ප්‍රෝග්‍රෑම්ස්. හරි. එතකොට ප්‍රධාන මතකයේ කිසි දෙයක් නැහැ. සකසනේ මම නිල් පාටින් පෙන්වන්නේ මේ නිහිත මතකය කෑෂ් මෙමරි එක සකසනේ ASCII තියෙන. ඒත් ඒකෙත් කිසි දෙයක් ඇත්තටම නැහැ. පරිගණකය බල රහිත විට. නිකන් දෙන පරිගණකය මෙහෙම තමයි තත්ත්වේ. ඩිස්කේ හැබැයි තියෙනවා මේ දත්තයි තොරතුරු එහෙම තියෙනවා ඩිස්කේ. මේ ප්‍රධාන මතකයේවත් සකසනේවත් කිසි දෙයක් නැහැ. ඒකට පරිගණකයට බල ගන්නවට පස්සේ මේකයි තත්ත්වය. මෙහෙයුම් පද්ධතිය ක්‍රියා කරන්න ගන්නවා. අරගෙන එතකොට මෙහෙයුම් පද්ධතිය මතකයට එනවා. ඉදම් පාටින් පෙන්වන්නේ ඒක. එතකොට දුවේ පුතේ අපේ නිහිත මතකයේ ඒ මෙහෙයුම් පද්ධතිය අදාළ උපදෙස් තියෙන කොටස් තියෙනවා. හරි. එතකොට මේ මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය වැඩ ටික කරලාට පස්සේ පරිශීලකයාට දෙනවා අතුරු මුහුණතක්. පරිශීලකයාගේ නාමය ඇතුළත් කරලා පරිශීලකයාට පරිගණකය පාවිච්චි කරන්න ගන්න. හරි. එතකොට දුවේ පුතේ දැන් පරිගණකය පරිශීලකයා මේ පරිශීලනය කරන්න ගත්තට පස්සේ මොකක් හරි පරිගණකයේ මොකක් හරි ක්‍රියායනයක් එයා පටන් ගත්තොත් එහෙම උදාහරණ වශයෙන් මේ පැතුරුම්පත් ප්‍රෝග්‍රෑම් එක දුවන්න ගත්තට පස්සේ එතකොට මෙහෙයුම් පද්ධතිය තාම මතකයේ තියෙන ප්‍රධාන මතකයේ අවශ්‍ය සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියම නෑ අවශ්‍ය මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන අංගයන් ටික එකේ තියෙනවා. ඊට අමතරව අර මේ දුවන පැතුරුම්පත් ක්‍රියායනයට අදාළ දත්තත් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මතකයේ නිහිත මතකයේ තියෙනවා. හරි. එතකොට දුවේ පුතේ දැන් දුල පුතාලා බලන්න දැන් මේක තමයි අපි කළමනාකරණය කරන්න යන්නේ ප්‍රධාන මතකය. මෙහෙම පදවි විසින් කළමනාකරණය කරන්නේ. එතකොට මේ වැඩේ කොහොමද කරන්නේ කියන එක තමයි අපි බලන්නේ. එතකොට දුල පුතාලා බලන්න මේකේ තියෙනවා තවත් ප්‍රෝග්‍රෑම්ස් උත් තියෙනවා මේ හાર્ඩ් ඩිස්කේ තියෙනවා. ඉතින් ඒවත් දුවන්න පුළුවන්. ඉතින් ඒක ඔක්කොම කළමනාකරණය කරන්න ඕනේ මෙහෙයුම් පද්ධතිය. එතකොට මතකය ගත්තොත් එහෙම ප්‍රධාන මතකය an important but limited resource that must be managed carefully for the optimum use of a system. දුල පුතාලා දැක්ක මේ ප්‍රධාන මතකයේ මහ ලොකු ඉඩක් නැහැ ඇත්තටම. ඉතින් ඒ ඉඩ නියමාකාර විදියට පරිහරණය කරන්න ඕනේ කාර්යක්ෂමව අර ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම ඒකේ දුවන්න. එතකොට මේ පුතේ ඉස්සර පරිගණක ගත්තොත් එහෙම 1960ට කලින් වගේ පරිගණක ගත්තොත් එහෙම ඒවයි දුවේ පුතේ තිබුණේ මොනෝ ප්‍රෝග්‍රෑම්ස් තිබුණේ. ඒ කියන්නේ එක ක්‍රියායන එක සැරේ දුවන්නේ. හරි. එතකොට one process uses all of the memory except that which is needed by the OS. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියට වෙන් කරන මේ මතක කොටස ඇරුණකොට අනිත් සම්පූර්ණ මතකයේම පාවිච්චි වෙන්නේ අර තනි ක්‍රියායනය දුවන්න. එතකොට ඒක ගත්තොත් එහෙම මේක හරි පහසුයි අපිට
කළමනාකරණය කරන්න. මොකද එක ක්‍රියාවන්නේ තියෙන්නේ. එතකොට වෙන්නේ මොකක් හරි පරිශීලකයා මොකක් හරි විධානයක් දෙනකොට මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය ඒ ප්‍රෝග්‍රෑම් එක ඩිස්කයෙන් මතකයට ගේනවා. ගෙනල්ලා සම්පූර්ණ පාලනය ඒ ප්‍රෝග්‍රෑම් එකට දෙනවා. ඊට පස්සේ ක්‍රියාවලිය නිම වුණාට පස්සේ ආයසර මෙහෙයුම් පද්ධතිය තමන් අතට පාලනය ගන්නවා. අරගෙන පරිශීලකයාට පෙන්නනවා මම ලෑස්ති තවත් විධානයක් ඔබගේ බාර ගන්න කියලා. එතකොට ඒක දිගටම ඒ ක්‍රමය දිගටම යනවා ඒ ක්‍රියාදාමය. මොනෝ ප්‍රෝග්‍රෑමින්. ඒ කියන්නේ තනි ප්‍රෝග්‍රෑම් එකක් විතරක් මතකයේ දුවනකොට තියෙන తත්වය. වෙනට දුවේ පුතේ දැන් අද අපි පරිගණක ගත්තොත් එහෙම තුල පුතාලා දන්නවා පරිගණකයේ ගොඩාක් ක්‍රියායන දුවනවා එක වේලේ. multiple processes occupy memory. හරි. එතකොට මේකේ දැන් මම රූපේ නොදැක්කුවාට රූපේ දක්වලා තියෙන්නේ මෙහෙයුම් පද්ධතියයි මේ කහපාට ප්‍රෝග්‍රෑම් එකයි විතරයි. ඊට අමතරව දුවේ පුතේ වෙන අනිත් ප්‍රෝග්‍රෑම්ස් උත් මේ මතකයේ තියෙන්න පුළුවන්. හරි. එතකොට multiple processes occupy memory. එතකොට මේක කළමනාකරණය කිරීම ඇත්තම ලොකු වැඩක්. ඒක තමයි මෙහෙයුම් පද්ධතිය කරන්නේ. එතකොට මතක කළමනාකරණය කියන්නේ OS must manage all physical memory and allocate it both to other OS subsystems and to user processor. ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය විසින් සම්පූර්ණ මතකයේම නියමාකාර විදිහට කළමනාකරණය කරලා ඒ මෙහෙයුම් පද්ධතිය තවත් ඉතිරි කොටස් වලටයි ඊට අමතරව පරිශීලකයන්ගේ ක්‍රියායන වලටයි මේ මතකයේ දීම තමයි මේ මතක කළමනාකරණය කියලා කියන්නේ. නියමාකාර විදිහට මේ මතකය දීම. එතකොට මේකේ වෙන වැඩ තමයි keeping track of which parts of memory are in use or which are free. එතකොට දුවේ පුතේ මෙහෙයුම් පද්ධතිය දැනගන්න ඕනේ මේ වැඩේ කරන්න. මේ මතකයේ මොන කොටස්ද දැන් පාවිච්චියට අරන් නැත්තේ මොන කොටස්ද පාවිච්චියට අරන් තියෙන්නේ කියන එක මෙහෙයුම් පද්ධතිය දැනගත යුතුයි. ඊට අමතරව දුවේ පුතේ මෙහෙයුම් පද්ධතිය කරන්න ඕනේ allocating deallocating memory to from processors. ඒ කියන්නේ අර මතකයේ කොටස් ක්‍රියායන වලට පවරා දීම allocate කිරීම. මේ කොටස මේ ක්‍රියායනයට. ඊට පස්සේ ඊට අමතරව මේ මතකයේ කොටස් ආයේ ක්‍රියායන වලින් පවරා ගැනීම. දැන් මේ ක්‍රියායනට මම දුන්නේ නැති එක මම ආයෙ ගන්න වෙන ක්‍රියායනයකට දෙන්න. ඒ වගේ. හරි. ඊට අමතරව දෙපොතේ තවත් වැඩක් තියෙනවා swapping processors between memory and disk. ඒ කියන්නේ දෙපොතේ මතකයේ තියෙන ක්‍රියායන ඩිස්කේට දැමීම. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් නින්ද ඒ ක්‍රියායන දුවන්නේ නැහැ. දුර පුතේ ඉගෙනගෙන තියෙනවානේ ක්‍රියායන එක්කෝ બ્લોක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අවහිර වෙලා තියෙනවා මොකක් හරි හේතුවක් හින්දා. ඒකට ඒක ඇත්තම තේරුමක් නැහැ මතකයේ තියන් ඉඳලා. ඒවා එයා මෙහෙම පද්ධතිය කරන්නේ ඩිස්කේට දාලා අර මතකයේ ඉඩ ගන්නවා වෙනත් ක්‍රියායන වලට දෙන්න. මතක කළමනාකරණය. දැන් දුවේ පුතේ අපි ඉගෙන ගමු විස්තර. දැන් මේ කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ගැන අපි ඉගෙන ගමු. හරි. එතකොට දුවේ පුතේ මේ රූපේ මම වම් පැත්තෙන් දක්වන්නේ මතකය ප්‍රධාන මතකයේ M. දකුණු පැත්තෙන් දක්වන්නේ දුර ඩිස්කය hard disk එක. හරි. එතකොට මේ කළමනාකරණය කිරීමේ මූලිකම સિદ્ધාන්තය තමයි මේ ඩිස්කයයි මතකයයි සමාන කැලි වලට බෙදා ගැනීම. හරි. සමාන කොටස් වලට බෙදා ගැනීම. Main memory is partitioned into equal fixed size chunks called frames. එතන මේකකට කියන්නේ frame එකක්, රාමුවක්. ප්‍රධාන මතකයේ ඒ කැලයකට කියන්නේ frame එකක්. හරි. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩුයි. equal මේක ඇත්තම ඉන්නේ small fixed size chunks. වැඩි විශාල නෑ මේක එක කොටසක්. හරි. ඊට අමතරව each process is also divided into chunks of the same size. ඒ කියන්නේ අපි ක්‍රියායනයක් ගත්තොත් එහෙම දුවේ පුතේ ඒකත් අර වගේම කොටස් වලට අර වගේම විශාලත්වයෙන් උත් කොටස් වලට බෙදනවා. හරි. ඒ කොටසකට අපි කියන්නේ page එකක් කියලා. කියන්නේ මේ දකුණු පැත්තෙන් දක්වන්නේ ඒ process එකක් ගත්තොත් එහෙම මේ disk එකේ තියෙන ඒක කොටස් වලට බෙදලා තියෙන ඒකට කියන්නේ page එකක්, පිටුවක්. මේක මතකයේ තියෙන එකට අපි කියන්නේ රාමුවක්, frame. හරි. එතකොට මතක කළමනාකරණයෙන් කෙරෙන්නේ මෙහෙයුම් පද්ධතිය විසින් then the pages of a process could be assigned to available memory frames. එතකොට මෙහෙයුම් පද්ධතිය කරන්නේ මොකක් හරි ක්‍රියායනයක පිටු අරගෙන මේ මතකයේ රාමු වලට දානවා.
මේ පිටුව මේ රාමුවට මේ පිටුව මේ රාමුවට කියලා දාන එක තමයි මෙහෙයුම් පද්ධතිය කරන්නේ. හරි. ඒතර මේ වැඩේට මෙහෙයුම් පද්ධතිය තියාගෙන ඉන්නවා a list of free frames. ඒ කියන්නේ හිස් රාමුවල ලයිස්තුවක් තියන් ඉන්නවා. එතකොට එයා දැනගන්නවනේ ඒකෙන් මේ රාමුව හිස් මට ඒ රාමුවට අර මේ ක්‍රියායනේ පිටුවක් දාන්න පුළුවන් කියලා දැනගන්නවා. ඒකට එයා ලයිස්තුවක් තියන් ඉන්නවා. ප්‍රධාන මතකයේ මොන මොන රාමුද හිස් කියලා. ඒකනේ දැනට පාවිච්චියට අරන් නැත්තේ කියලා. හරි. ඒතර දුල පුතාලේ මේ වැදගත් දේ තමයි මේ රාමුයි පිටුයි රාමු තියෙන්නේ ප්‍රධාන මතකයේ පිටු තියෙන්නේ ඩිස්කේ එහෙම නැත්නම් ක්‍රියායනයට අදාළව. හරි. එතකොට මේ දෙකේම විශාලත්වය එකම විශාලත්වය තමයි තියෙන්නේ. හරි. එතකොට මත කළමනාකරණයෙන් කරන්නේ මේ දැන් ක්‍රියායනයක පිටුවක් අරගෙන රාමුවකට දැමීම. හරි. එහෙම නැත්නම් රාමුවකින් ආය පිටුවක් අරගෙන රාමුවකින් මොකක් හරි දත්තටයක් අරගෙන ආය පිටුවකට දැමීම අනිත් පැත්තට යෑම. හරි. එතකොට මේ පුතේ දැන් අපි ගනිමු මොකක් හරි ගොනුවක් ගැන. දැන් මේක එක්සිකියුටබල් ෆයිල් එක. කියන්නේ ධාවනය වෙන්න පුළුවන් ගොනුවක්. අපි අර ගොනු කළමනාකරණ ඉගෙන ගත්තා එක එක ගොනු වර්ග මේ එක්සිකියුටබල් ෆයිල් එක. තුල පුතාලා දන්නවා එක්සිකියුටබල් ෆයිල් කියන්නේ ධාවනය වෙන්න පුළුවන් ගොනුවක්. ඒ කියන්නේ මොකක් හරි ඔයාලා මොකක් හරි Python ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන ඒක මේ කම්පයිල් කරලා සම්පාදනය කරලා දුවන්න ගත්තා. සම්පාදනය කරාට පස්සේ ඒක එක්සිකියුටබල් ෆයිල් එකක් වෙනවා. දුවන්න පුළුවන්. හරි. ඒ කියන්නේ හරියට සම්පාදනය වුණාට පස්සේ කිසිම වරදක් නැත්තම් ඒක දුවන්න පුළුවන්. කම්පයිල් වෙච්ච ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුටබල් ෆයිල් එකක්. ඒතර ඒක ගත්තොත් එහෙම දුවේ පුතේ ඒකේ තියෙන එක කොටස් මම කලින් අර පාඩමකදී කිව්වා වගේම ශීර්ෂයක් තියෙනවා, උපදේශ තියෙන කෑල්ලක් තියෙනවා, පාට කොටසක් තියෙනවා, ඊට අමතරව අර විචල්්‍ය යන්ත්‍රණ දත්ත කොටසක් තියෙනවා. ඒ වගේ කොටස් තියෙනවා. හරි. දැන් මේක දුවේ පුතේ ක්‍රියායනයක්. මේ ක්‍රියායනයක මේ ගොනුවක්. හරි. එතකොට මේක අපි දැන් මේ ඇත්තම එකක් ගත්තොත් එහෙම මේ ඒකට තවත් උදාහරණයක්. මේ එක්සිකියුටබල් ෆයිල් එකකට. හරි. ඒතර මේකේ දුවේ පුතේ දැන් මේ හෙක්සාඩෙසිමල් වලින් මේ පෙන්නලා තියෙන්නේ එක එක උපදේශ ඒ එක්සිකියුටබල් ෆයිල් එකේ තියෙන. ඒක දුවේ පුතාලා බලන්න මේ වම් පැත්තේම පෙන්නන්නේ අර ඒවයි ලිපිණය. හරි. දැන් මේවා ඔක්කොම දුවේ පුතේ virtual address space. ඒ කියන්නේ අතත්‍ය ලිපින අවකාශයක්. අතත්‍ය. හරි. ඒ කියන්නේ බිඳුවෙන් පටන් අරන් දිගටම යනවා ඒක ඉවරනකම්. අතත්‍ය. හරි. එතකොට මේ වම් පැත්තෙන් දක්වන්නේ ඒක අතත්‍ය ලිපිණය. ඒ එක්සිකියුටබල් ෆයිල් එකේ. හරි. එතකොට මම මේකෙන් අදහස් කරේ දුල පුතලට පෙන්වන්න අතත්‍ය මතක අවකාශය කියන්නේ මොකක්ද කියන එක පෙන්වන්න. හරි. එතකොට අතත්‍ය මතක අවකාශය කියන්නේ අතත්‍ය ලිපින අවකාශය කියන්නේ the addresses used by a program. ඒ කියන්නේ මොකක් හරි ක්‍රියායනයකින් පාවිච්චි කරන ලිපින වල අවකාශය. දැන් වශයෙන් අර කලින් මේ ක්‍රියායනය අරගෙන ගත්තම ඒක බිඳුවේ ලිපිනේ බිඳුවේ ඉඳන් දිගටම යනවනම් එන්නේ අවකාශය තමයි අතත්‍ය ලිපින අවකාශය වෙන්නේ. ඒ ක්‍රියායනය සඳහා. The addresses used by a program. Virtual address space. අතත්‍ය ලිපින අවකාශය. Do not directly refer to locations in physical memory. එතකොට මේ පුතේ දැන් මේ අපි ගත්තොත් එහෙම මේක මේ ලිපින අවකාශය දැන් මෙතන බිඳුව කියන්නේ පුතේ මෙතන බිඳුවෙන් පෙන්වන ලිපිනයක්. හැබැයි ඒක භෞතික මතකයේ ලිපිනයක් නෙමෙයි. ඒ ලිපිනේ වෙන්න පුළුවන්. හැබැයි ඒක සාමාන්‍ය භෞතික මතකයේ ලිපින නෙමෙයි. මේක ඇත්තම අතත්‍ය ලිපිනයක්. හරි. ඒක ඇත්තම භෞතික මතකයේ දැන් මේ ලිපිනේ ගත්තොත් එහෙම මේ පිටුව කොහෙද තියෙනවද කියලා අපි දන්නේ නැහැ. හරි. ඒතර මේක අතත්‍ය ලිපිනයක්. හරි. Do not refer directly to locations in physical memory. They refer to a virtual address space. එතකොට ඒකෙන් දක්වන්නේ අතත්‍ය ලිපින අවකාශය තමයි දක්වන්නේ. Each process has its own virtual address space. එතකොට හැම ක්‍රියායනයක් ගත්තොත් එහෙම හැම ක්‍රියායනයකටම තියෙනවා ඊටම අදාළ අතත්‍ය ලිපින අවකාශයක්. හරි. ඒ කියන්නේ දිග ප්‍රෝග්‍රෑම් එකේ අතත්‍ය ලිපින අවකාශය විශාලයි. පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් එහෙම ඒකේ අතත්‍ය ලිපින අවකාශය පොඩි. හරි. each process has its own virtual address space. හරි. එතකොට අපි බලමු දැන් මේක කොහොමද
මතක කළමනාකරණයේදී මේ සිදු වෙන්නේ කියලා. එතකොට වෙන්න process is started. ඒ කියන්නේ ක්‍රියාවක් පටන් ගන්නකොට හිතන්නකො පරිශීලන මොකක් හරි ක්‍රියාවක් පටන් ගන්නවා. පටන් ගන්නකොට දුවේ පුතේ ඒ ක්‍රියාවට අදාළ පිටු කිසිවක් මතකේ නැහැ. its pages are not in memory. මතකේ තියෙන්න බෑනේ. පටන් අරන් නැහැනේ. ඒ කිසි දෙයක් මතකේ නැහැ. එතකොට ඉතින් ඔපරේටින් සිස්ටම් එක කරන්නේ, ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය කරන්නේ මොකද්ද? Initiates a transfer of the required virtual page to a suitable physical memory frame. හරි. ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය කරන්නේ හුවමාරු කිරීමක් පටන් ගන්නවා අවශ්‍ය පිටුව to a suitable physical memory frame. අවශ්‍ය අර අතත්‍ය පිටුව ප්‍රධාන මතකයේ මොකක් හරි රාමුවකට ගමා ගැනීමක් කරනවා මෙහෙයුම් පද්ධතිය. හරි. Stores the related mapping in the process control block. ඊට පස්සේ දෙවිපුතු දුල පුතාලට මතක ඇති අපි ක්‍රියායන ගැන ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්ත හැම ක්‍රියායනයකටම තියෙනවා කියලා process control block එකක්. ඒ කියන්නේ ක්‍රියායන පාලන කාණ්ඩයක්. ඒතර මෙහෙයුම් පද්ධතිය හැම ක්‍රියායනයකටම තියන් ඉන්නවා. ඒ ක්‍රියායනට අදාළ තොරතුරු තියාගෙන ඒ දත්ත මේ ඒකකේ මෙහෙයුම් process control block එකෙන් ක්‍රියායන පාලන කාණ්ඩේ. හරි. එතකොට දැන් මේකත් දැන් අර මේ virtual address එක මෙන්න මේ physical frame එකට දැම්මයි කියන එකේ මේ mapping එක අනුරූපණය එයා ඒකේ තියන් ඉන්න process control block එකේ. හරි. එතකොට එයා දන්නවා මේ ක්‍රියායනේ මෙන්න මේ අතත්‍ය පිටුව මතකයේ තියෙන්නේ මෙන්න මේ රාමුවේ කියන එක එයා දැනගන්න පුළුවන්. ඒ process control block එකේ ඒ අනුරූපණයේ තියෙන තැනට ඒක දිහා බලපුවම. හරි. එතකොට දෙයිපද දැන් මේක virtual and physical memory කියලා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ දෙයිපද මේ වම් පැත්තෙන් පෙන්වන්නේ virtual memory. ඒ කියන්නේ මොකක් හරි process එකක් ගත්තාම මේ තියෙන virtual address space අතත්‍ය ලිපින අවකාශය බිඳුවෙන් පටන් අරන් දිගටම යනවා ප්‍රෝග්‍රෑම් එක නිම වෙනකම්ම. හරි. එතකොට අර මම කලින් කිව්වා වගේ මේක අර ටෙක්ස්ට් කියන්නේ දුවේ පුතේ අර උපදෙස් තියෙන කොටස, ඩේටා කියන්නේ දත්ත තියෙන කොටස, ඒ වගේ කොටස් වගේ තියෙනවා ඒ ක්‍රියායනය. හරි. මේක අතත්‍ය. ඒ කියන්නේ බිඳුවෙන් පටන් අරන් ඒ ක්‍රියායන ඉවරනකම්ම යනවා. ක්‍රියායනේ ප්‍රෝග්‍රෑම් එක ඉවරනකම්ම යනවා. හරි. දැන් දකුණු පැත්තෙන් තියෙන දුවේ පුතේ ප්‍රධාන මතකයේ භෞතික ලිපින අවකාශය. ඒතර භෞතික ලිපින අවකාශයේ දුවේ පුතේ ඒක භෞතික. ඒ කියන්නේ ඒක සීමාවක් තියෙනවා. ඒක ඇත්තේ මෙච්චරයි දිග. මෙච්චරයි මේක විශාලත්වය. මීට වැඩි විශාලත්වයක් නැහැ. ඒතර මේ ඔක්කොම මේක මහා ලොකු වුණාට දාගන්න පුළුවන් මේ ටික විතරයි. එතකොට දැන් මෙහෙම පද්ධතිය කරන්නේ මේ virtual address space එකේ අතත ලිපින අවකාශයේ පිටු අරගෙන සමහර දාගන්න පුළුවන් මතක රාමු වලට දා ගැනීම. එතකොට මේ ඊතල වලින් පෙන්වන්නේ දුවේ පුතේ මොකක් හරි මොහතක තියෙන අනුරූපණ. හරි. ඒ කියන්නේ දැන් මේ ඊතලෙන් පෙන්වන්නේ මේ මොහොතේ මෙන්න මේ පිටුව තියෙන්නේ මෙන්න මේ රාමුවේ කියන එක. හරි. මේ ඊතලෙන් පෙන්වන්නේ මෙන්න මේ දෙවෙනි පිටුව තියෙන්නේ මෙන්න මේ රාමුවේ කියන එක. හරි. මේ මෙතන පෙන්වලා තියෙන්නේ මේ රාමුවේ කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ක්‍රියාවකට අදාළ කිසි දෙයක් මෙන්න මේ ප්‍රධාන මතකයේ මේ රාමුවේ නැහැ. හරි. ඒක තමයි මේ රූපයෙන් පෙන්වන්නේ. හරි. එතකොට දුවල පුතාට තේරෙනවා ඇති මෙතන වම් පැත්තෙන් පෙන්වන්නේ අතත්ත ලිපින අවකාශය, දකුණු පැත්තෙන් පෙන්වන්නේ භෞතික ලිපින අවකාශය. හරි. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රියායනයක තිබෙන අවකාශය වම් පැත්තේ, දකුණු පැත්තේ තියෙන ඇත්තටම භෞතික මතකයේ තියෙන ඉඩ ප්‍රමාණය. භෞතික ලිපින අවකාශය. එතකොට දෙවි පුතේ දුල පුතාලට මම කලින් පාඩමකදී කියලා දුන්නා මෙහෙම පද්ධතිය තියාගෙන ඉන්න හැම ක්‍රියායනයක් සම්බන්ධයෙන්ම දත්ත තියෙන ක්‍රියායන පාලන කාණ්ඩයක්. ඒතර මේ ක්‍රියායන පාලන කාණ්ඩයේ තියෙනවා ඒ ක්‍රියායනේ ID එක අංකය තියෙනවා. ඊට අමතරව ඒ ක්‍රියායනේ මොන තත්ත්වයේද ඉන්නේ කියලා තියෙනවා. දුලට මතක ඇතිනේ ක්‍රියායනයක් ඉන්න පුළුවන් සූදානම් තත්ත්වයේ එව නැත්නම් ඒක ධාවනය වෙන තත්ත්වෙ ඉන්න පුළුවන්. ඒ තත්ත්වයේ මේකේ තියෙනවා. ඊට අමතරව ප්‍රෝග්‍රෑම් කවුන්ට් එක තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට ක්‍රියායනේ ක්‍රියාත්මක විය යුතු උපදේශයේ අංකයේ ක්‍රියාත්මක විය යුතු උපදේශයේ ලිපිනේ තියෙනවා. ඊට අමතරව රෙජිස්ටර් වල තිබුණ අගයන් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාවේ නතර කරනකොට
ඒ රෙජිස්ටර් වල තිබුණ අගයන් තියෙනවා ගබඩා කරලා. එතකොට මොකද ක්‍රියාවේ ණය පටන් ගන්නකොට ඒ රෙජිස්ටර් වල තියෙන අගයන් රෙජිස්ටර් වලට ඇත්තටම දාලා ඒ ක්‍රියාවේ අර නතර කරපු තැනින් දුවන්න ගන්න පුළුවන්. ඊට අමතරව ඒ ක්‍රියාවේ ෂෙඩියුලින් ඉන්ෆර්මේෂන් තියෙනවා. ඒ කියන්නේ ඒ ක්‍රියාවේ මේ පරිගණකේ ෂෙඩියුල් කරනකොට ඒ කියන්නේ මේක මේ වෙලාවේ දුවන්නේ කියන එකට අදාළ තොරතුරු ටික තියෙනවා. කොච්චර වෙලා දිව්වද ඒ කතන්දර ටික තියෙනවා. ඊට දුවපුතේ මේක බලන්න. memory related information. ඒ කියන්නේ මතකයට අදාළ තොරතුරුත් තියෙනවා. ඒ කියන්නේ ඒ තොරතුරු තමයි දුවපුතේ අර මම කලින් කිව්ව මේ ක්‍රියාවේ මෙන්න මේ පිටුව තියෙන මොන රාමුවේද මේ පිටුව තියෙන මොන රාමුවේද කියන ඒ සම්බන්ධ තොරතුරු තමයි ඒ කියන්නේ. හරි. එතකොට දුවපුතේ මේ තවත් තොරතුරු තියෙනවා මේ information related to input output කියන දුවපුතේ අපි කලින් පාඩම ඉගෙන ගත්තා. අර ගුණ කළමනාකරණය ගැන ඉතින් පරිගණකයේ මොන ගුණද විවෘත කරගෙන තියෙන්නේ ඒ ගුණ සම්බන්ධ තොරතුරුත් මේකේ තියෙනවා. මේ මොකේද පරිගණකයේ තියෙන මෙවුම් පද්ධතිය තියන් ඉන්න ක්‍රියායන හැම ක්‍රියායනයක් සඳහාම තියන් ඉන්න ක්‍රියායන පාලන කාණ්ඩේ. ඒතකොට මේ පුතේ දැන් අපි ඉගෙන ගමු පිටු අගුව කියන්නේ මොකක්ද කියලා. පිටු අගුව තමයි මේ පුතේ මෙවුම් පද්ධතිය තියාගෙන ඉන්නේ හැම ක්‍රියායනයක් සඳහාම ඒ ක්‍රියායනේ පිටු තියෙන මොන රාමුවේද කියන එකට අදාළ තොරතුරු තබාගෙන මේ පිටු අගුවේ page table OS maintains a page table for each process as part of the process data structure. ඒකෙන් මම කලින් කියපු අර ක්‍රියායන පාලන කාණ්ඩේ process control block එකේ තියන් ඉන්න පිටු අගුවක් ඒ ක්‍රියායනට අදාළව. The page table of a process shows the frame location for each page of the process. එතකොට දුවේ පුතේ මේ පිටු අගුව ක්‍රියායනයක පිටු අගුව තියන් ඉන්නවා. ඒ ක්‍රියායනයේ පිටු හැම පිටුවක්ම තියෙනවා නම් තියෙන මතක රාමුවේ අගේ තියන් මතක රාමුවේ අංකේ තියන් ඉන්නවා. The page table of a process shows the frame location for each page of the process. ඒ පිටුවක් ඒ ක්‍රියායනේ හැම පිටුවක්ම මතකයේ තියෙනවා නම් තියෙන රාමුවේ අංකේ තියන් ඉන්නවා ඒ පිටු අගුවේ. ඒතර පිටු අගුව තියෙන්නේ කොහෙද? අර මෙහෙයුම් පද්ධතිය විසින් කළමනාකරණය කෙරෙන ඒ ක්‍රියායනේ සඳහා තියන් ඉන්න ක්‍රියායන පාලන කාණ්ඩයේ process control block එකේ තමයි තියන් ඉන්නේ පිටු අගුව. අර ක්‍රියායනට අදාළ පිටු අගුව. එතකොට පිටු අගුවක් ගත්තොත් එහෙම දුවේ පුතේ පිටු අගුවක එතකොට ඒක තියෙන්නේ මෙහෙයුම් පද්ධතියේ. හරි මෙහෙයුම් පද්ධතිය තමයි ඒක තියන් ඉන්නේ හැම ක්‍රියායන සඳහාම. එතකොට ඒකේ තියෙන ශේෂ්ත්‍ර ගත්තොත් එහෙම දුවේ පුතේ මෙන්න මේවා තමයි මූලික ශේෂ්ත්‍ර. ඒකේ තියෙන්න පුළුවන් page number එක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පිටු අංකය. ඒ කියන්නේ virtual අතත්‍ය පිටු අංකය තියෙන්න පුළුවන්. හරි. ඊට අමතරව රාමු අංකය තියෙන්න පුළුවන්. මතකයේ තියෙන මොන රාමුවේද කියන එක. හරි. ඊට අමතරව දුවේ පුතේ අර අන්තිමටම තියෙන්නේ ඒක මතකයේ තියෙනවද නැද්ද කියන එකට ඉඟියක්. මතකයේ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක තමයි අර percent absent bit එක. එක බිටුවක් තමයි තියෙන්නේ. ඒක බිඳුව නම් මතකයේ නෑ. එක නම් ඒක මතකයේ තියෙන. ඒ කියන්නේ මෙන්න මේ පිටුව ප්‍රධාන මතකයේ තියෙනවා කියන කතන්දරය තමයි එතන එකකින් අඟවන්නේ. එතන මෙහෙම පිටු අංකය මෙහෙම දුන්නට ඇත්තම පිටු page table එකේ මේ පිටු අංකය physical මේ virtual page number එක නෑ. අර කෙලින්ම ඒකෙන් අර ඉන්ඩෙක්ස් කරලා තියෙන්නේ ඒක අනුව. ඒ කියන්නේ මේකේ පළවෙනි දැන් මේ පිටු අගුව ගත්තොත් එහෙම ඒකේ පළවෙනි පේලියෙන් දක්වන්නේ පළවෙනි පිටුව තියෙන රාමු අංකය. දෙවෙනි පේලියෙන් දක්වන්නේ දෙවෙනි පිටුව තියෙන රාමු අංකය. ඒ වගේ ඒක පේලි අංකය අනුව තමයි පේලි අංකය මේ පිටු අංකය තමයි වෙන්නේ. එතකොට දෙපිටේ මෙන්න මේක පොඩි උදාහරණයක් මේ කතන්දරේට. දුලපුතල බලන්න දකුණු පැත්තේ තියෙන්නේ අපේ ඩිස්කය hard disk එක. මේ මෙතනින් පෙන්වන්නේ ප්‍රධාන මතකය. හරි. දුලපුතල දන්නවා අර ඒක ඇඳලා තියෙන තේ විදිහට ඒ කියන්නේ ප්‍රධාන මතකයේ පොඩි ඩිස්ක් එකත් එක බලනකොට. හරි. එතකොට දුවේ අර ඩිස්කේ තියෙන අර උඩින්ම පෙන්වන්නේ මේ දම් පාටින් මෙහෙයුම් පද්ධතිය. ඒකට ඒකේ මෙහෙයුම් පද්ධතිය අවශ්‍යම පිටු ටික තියෙනවා ප්‍රධාන මතකයේ තියෙනවා. මේ දම් පාටින් දක්වන්නේ ඒක. ඊට අමතරව දුවේ
අර මම මේ කොළපාට මේ මෙන්න මේ බිංදු 1 2 කියලා දක්වලා තියෙන දුවේ පුතේ මොකක් හරි ක්‍රියායනයක්. පිටු තුනක් තියෙන ක්‍රියායනයක්. හරි? ඒක පොඩි ක්‍රියායනයක් කියලා ගමුකෝ. පිටු 3යි තියෙන්නේ ඒකේ. එතකොට ඒකේ දුවේ පුතේ අත්‍යත්ත ලිපින අවකාශය තමයි මෙන්න මෙතන. පළවෙනි පිටුව මේ බිංදුවෙනි පිටුව, ඒක පළවෙනි පිටුව, දෙවෙනි පිටුව. virtual address space එක. හරි? එතකොට දුවේ පුතේ දැන් මොකක් හරි මොහොතක හිතන්න මේ පිටුව දැන් මේ ක්‍රියායනය ධාවනය වෙනවා පරිගණකේ. එතකොට ඒ ක්‍රියායනයට අදාළ පිටු දුර පුතලා දන්නවනේ ගේන්න එපැයි මතකයට. එතකොට මතකයට අරන් ඇවිල්ලා තියෙනවා ඒකේ පිටු. එතකොට ඒකේ අරන් ඇවිල්ලා තියෙන දැනට පිටු මෙන්න මේ කොළ පාටින් දක්වන තද කොළ පාටින් දක්වන බිංදුවෙනි පිටුව බිංදුවෙන් අටත්ති පිටුව අරන් ඇවිල්ලා තියෙනවා. ඒක ඇවිත් තියෙන්නේ කොහටද? ප්‍රධාන මතකයේ 4 වෙනි රාමුවට. 4 වෙනි රාමුවට. මේ කොළ පාට තියෙන ඒ පිටුවම කියලා අඟවන්න තමයි මේ කොළ පාට තියෙන්නේ. ඊට පස්සේ දෙපිට දැන් මේ පළවෙනි ලා කොළ පාටින් පෙන්වන පළවෙනි අතත්‍ය පිටුව ඒ ක්‍රියායනේ දැනට ප්‍රධාන මතකයේ නෑ. හරි? හැබැයි දෙවෙනි පිටුව මේ ක්‍රියායනේ දෙවෙනි පිටුව කළු පාටින් පෙන්වන එක ප්‍රධාන මතකයේ තියෙනවා. ඒක තියෙන මොන රාමුවේද? 6 වෙනි රාමුවේ. හරි? ඒතකොට දුවේ පුතේ මේ ක්‍රියායනයට අදාළ process control block එකේ ඒ කියන්නේ ක්‍රියායන පාලන කාණ්ඩේ එකක තියෙන්නේ කොහෙද? මෙහෙයුම් පද්ධතිය කොහේ හරි තියෙනවා ඒක. මේ දම් පාටින් පෙන්නන මෙහෙයුම් පද්ධතියනේ. එතන ඒක කොහේ හරි තියෙනවා මේ ක්‍රියායනයට අදාළ process control block එක ක්‍රියායන පාලන කාණ්ඩය. ඒතර ඒක මම විශාල කරලා ගත්තොත් එහෙම ඒකේ තියෙනවානේ අනිත් දත්ත තියෙනවානේ ක්‍රියායනට අදාළ මේ ක්‍රියායන අංකය ඊට අමතරව වෙන තොරතුරු තියෙනවා. ඊට අමතරව දෙවි පුතේ අර පිටු අගුවක් තියෙනවා ඒකේ. එතකොට ඒ ක්‍රියායනට අදාළ පිටු අගුව. එතකොට මේක දුල පුතට මම හිතනවා පේනවා කියලා. ඒකේ ඒ පිටු අගුවේ තියෙනවා දෙවි පුතේ පිටුව බිංදුවෙනි පිටුව. ඒ කියන්නේ මේ බිංදුවෙනි පිටුව කොහෙද තියෙන්නේ? ෆ්‍රේම් නම්බර් එක රාමුව වෙන්නේ 4. බිංදුවෙනි පිටුව තියෙන 4 වෙනි රාමුවේ. ඒක දැන් වළංගුද වළංගුයි. එක දාලා තියෙන්නේ ඒකයි. ඊට පස්සේ දෙවි පුතේ පළවෙනි පිටුව තියෙන්නේ කොහෙද? කොළපාට පිටුව. ඇත්තම මේ ප්‍රධාන මතකේ නෑ. එතකොට ඒකේ රාමු අංකය වෙන්නේ මේ කීයද? ඒකේ රාමු අංක ඇත්තම වළංගු නෑ. කියන්නේ මෙතන මේ percent absent bit එක අපිට අගවනවානේ ඒක නැහැ කියලා මතකේ. එතකොට ඒ කියන්නේ මේ අතත්‍ය ඒ ක්‍රියායනේ අතත්‍ය පළවෙනි පිටුව ප්‍රධාන මතකේ දැනට නෑ. විද්‍යාවෙන් පෙන්වන්නේ ඒකයි. ඒ වුණාට ඒ ක්‍රියායනේ දෙවෙනි පිටුව අපේ ප්‍රධාන මතකයේ තියෙනවා. ඒක තියෙන්නේ කොහෙද? මොන රාමුවේද? 6 වෙනි රාමුවේ. වළංගුද වළංගුයි. හරි? එතකොට ඒක මේක වැදගත් රූපයක් මේ ඔක්කොම කතන්දරේ තියෙන. මොකද කතන්දරේ අර දකුණු පැත්තේ පෙන්වන්නේ ඩිස්කේ පෙන්නනවා. ඩිස්කේ දැන් ක්‍රියායන ගොඩක් තියෙනවා. දැන් මෙතන පෙන්වන්නම එක ක්‍රියායනයයි. ඒ ක්‍රියායන දැනට මම පෙන්නලා තියෙන්නේ ඒක ක්‍රියායනය පිටු 3කින් සමන්විත ක්‍රියායනයක් කියලා පෙන්වන්නේ. ඒතකොට දැනට ඒ ක්‍රියායනේ ප්‍රධාන මතකයේ තියෙන්නේ බිංදුවෙනි පිටුවයි. ඒක තියෙන 4 වෙනි රාමුවේ දෙවෙනි පිටුවයි විතරයි. දෙවෙනි පිටුව තියෙන 6 වෙනි රාමුවේ. ඒතර ඒ තොරතුරු ඒ අනුරූපණය තියෙන්නේ කොහෙද? පිටු අගුව. පිටු අගුව තියෙන්නේ කොහෙද? ඒ ක්‍රියායනයට අදාළ ක්‍රියායන පාලන කාණ්ඩේ. ඒ ක්‍රියායන පාලන කාණ්ඩේ තියෙන්නේ කොහෙද? මෙහෙයුම් පද්ධතියේ. ඒතර මෙහෙයුම් පද්ධතිය තියෙන මතකයේ තියෙන මෙහෙයුම් පද්ධතිය තියෙනවා මේ ක්‍රියායනට අදාළ පිටු අගුවක් තියෙනවා. මම හිතනවා දුල පුතාලට ඒක පැහැදිලියි කියලා ඒ කතන්දරේ. හරි? එතකොට දෙපොතේ අපි දැන් තව පොඩක් ඉස්සරහට යමු. දුල පුතාලට මේ රූපේ සමහරට මතක ඇති. මේ රූපයෙන් දක්වන දේ පුතේ component connections on a computer. ඒ කියන්නේ පරිගණකයේ එක අංග සම්බන්ධ වී ඇති ආකාරය. එතකොට මේකෙන් පෙන්වන්නේ දුවේ පුතේ වම් පැත්තෙන් පෙන්වන්නේ CPU එක. ඒ කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකය. ඒක ඇස්සේ තියලා දුවේ පුතේ MMU කියලා කෑල්ලක්. MMU කියන්නේ මතක කළමනාකරණ ඒකකය. ඊට අමතරව දැන් අනිත් ඒවා නම් දුල පුතේ දන්නවා ඇති මේක මතක පාලකය. මෙතන අපේ ස්ක්‍රීන් මොනිටර් එක තියෙනවා, වීඩියෝ කන්ට්‍රෝල් එක තියෙනවා. එතන තියෙනවා යතුරු පූර්ව පාලකයේ තියෙනවා, ඩිස්කේ තියෙනවා, ඩිස්ක් පාලකයක් තියෙනවා. හරි මේ ඔක්කොම බස් එකකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. පරිගණකයේ තියෙන බස් එකකින්. ඒකට කියන්නේ බස් එක කියලා කියන්නේ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන මේ සම්බන්ධතාවයට. හරි? එතකොට දුල පුතේ දන්නා මේ හැම මේ දුඩාංගයක්ම පාලනය වෙන්නේ කන්ට්‍රෝල් එකකින්.
පාලකයකින් තමයි පාලනය වෙන්නේ. ඒක දුවේ පුතේ මම අදහස් කරේ වෙන මේක පෙන්වන්න. මේ CPU එක අස්සේ තියෙන දුවේ පුතේ පොඩි දුඩාංග කෑල්ල දුඩාංග කොටසක් තියෙනවා. ඒකට කියන්නේ MMU එක. ඒ කියන්නේ මතක කළමනාකරන ඒකකය. හරි? එතකොට මතක කළමනාකරන ඒකකය ගැන අපි බැලුවොත් එහෙම ඒක piece of hardware කියන්නේ දුඩාංගයක් ඇත්තටම. ඉස්සර නම් ඒක වෙනම chip එකක් හැටියට ආවේ. දැන් අලුත් පරිගණක වල ඒක තියෙන්නේ CPU එකේමයි තියෙන්නේ. පරිගණක මධ්‍ය සැකසුම් එකකේමයි තියෙන්නේ. A piece of hardware has a set of registers that has a translation map to the currently running process. හරි? ඒ කියන්නේ දුවේ පුතේ මේ මතක මේ කළමනාකරන ඒකකය ගත්තොත් එහෙම ඒකේ තියෙනවා දුවේ පුතේ රෙජිස්ටර් කීපයක් තියෙනවා. ඒ රෙජිස්ටර් වල තියෙන්නේ මොනවද? දැනට මේ CPU එකේ ධාවනය වන ක්‍රියායනයට අදාළ අනුරූපණ තියෙන්නේ. හරි? ඒ කියන්නේ ඒකේ page table එකේ තියෙන අනුරූපණ ටික තමයි මේකේ තියෙන්නේ මතක කළමනාකරන ඒකකේ. හරි? එතකොට ඒක අර ඉක්මන් කරන්න තමයි මතක කළමනාකරන ඒකකයෙන් කරන්නේ. නැත්නම් අරකට අර මේ මෙමරි එකට ගිහිල්ලා ඒ අනුරූපණ මේ බලබලින වෙලා යන හින්දා මේක ඔක්කොම මෙතන තියෙනවා MMU එකේ දැනට ධාවනය වෙන ක්‍රියායනට අදාළ අනුරූපණ ටික. හරි? ඒ කියන්නේ මේ දැනට දුවන ක්‍රියායනේ මෙන්න මේ පිටුව තියෙන මොන රාමුවේද මේ පිටුව තියෙන මොන රාමුවේද කියන එක මේ මතක කළමනාකරන ඒකකේ තියෙනවා. when the current process yields the CPU to another process, ඒ කියන්නේ දැනට ධාවනය වෙන ක්‍රියායන නතර කරලා වෙන ක්‍රියායනයක් ඒ සකසන දුවන්න ගත්තට පස්සේ දුරපොත දන්නවනේ මෙහෙම පද්ධතිය වැඩ කරනවානේ කියන්නේ දැනට දුවන ක්‍රියාවල නතර කරලා එයා වෙන එකක් දුවන්න ගන්නවා. එතකොට කරන්නේ මොකද්ද? අර මේ මතක කළමනාකරන එකකේ තිබුණු රෙජිස්ටර් වල තිබුණ ඒවා වෙනුවට අලුත් රෙජිස්ටර් අලුත් පුරවනවා. අර අලුත් ක්‍රියාවන්ට අදාළ අනුරූපණ මේ තියෙන. හරි? when the current process yields the yields can CPU එක දෙනවා. CPU to another process, ඒ කියන්නේ වෙනත් ක්‍රියාවලියකට දෙනකොට මේ CPU එකට කියන්නේ context switch එක කියලා කියන්නේ the OS loads those registers with the translation maps of the new process. ඒ කියන්නේ මෙහෙම පද්ධතිය කරන්නේ අර MMU එකේ තියෙන register මම කිව්ව register තියෙනවා කියලා MMU එකේ ඒකට දානවා අර අලුතෙන් එන ක්‍රියාවලියේ ඒ translation maps ඒ කියන්නේ ඒක පිටුවගුවේ තියෙන තොරතුරු ටික මේ MMU එකේ මේ තියෙන රෙජිස්ටර් වලට එයා දානවා. හරි? ඒතර මේක මම හිතන දුර පුතාලට පේනවා ඇති මේ රූපය. මේකෙන් ඒ කතන්දරේ පෙන්නනවා. ඒතර දෙය පුතේ මෙතන CPU එක තමයි මේ පෙන්නන්නේ. මධ්‍ය සැකසුම මේකකේ මෙතන මේ පෙන්නන MMU එක මේ මතක කළමනාකරන ඒකකය. හරි? එතකොට CPU එකෙන් දෙනවා මධ්‍ය සැකසුම ඒකකයෙන් දෙනවා අතත්ත්ව ලිපිනයක් MMU එකට. අතත්ත්ව ලිපිනයක් දෙන්නේ. මොකක්ද ක්‍රියාවලියට අදාළ අතත්ත්ව ලිපිනයක් දෙන්නේ. virtual address එකක් දෙනවා. එතකොට මතක කළමනාකරන එකෙන් කරන්නේ මොකද්ද? ඒක හරවනවා ඇත්ත භෞතික ලිපිනයකට. MMU sends the physical addresses to the memory. The physical address to memory. ඒ කියන්නේ මෙතන මේ අතත්ත්ව ලිපින දෙනකොට MMU එකෙන් කරන්නේ ඒකෙන් එළියට දෙන්නේ මොනවද? මේ මොකක් හරි ඇඩ්‍රස් එකක් දෙනකොට අතත්ත්ව ඇඩ්‍රස් එකක් virtual address එකක් දෙනකොට මේකෙන් එළියට දෙන්නේ ඒකේ physical address එක. ඇත්තටම අර රාමුවේ තියෙන ලිපිනය තමයි දෙන්නේ. මතකයේ රාමුවේ තියෙන ලිපිනය තමයි දෙන්නේ. ඒ පුතේ අපි පොඩි උදාහරණයක් ගමු මේ කතන්දරේ පෙන්වන්න මේ මැපින් අනුරූපණය කොහොමද වෙන්නේ කියන එක පෙන්වන්න. හිතන්න assume we have a computer that generates 16-bit addresses from 0 up to 64k. හරි? ඒ කියන්නේ හිතන්නකො මොකක් හරි පරිගණකයක් තියෙනවා. ඒ පරිගණකයේ ඒක පරිගණකයට පාවිච්චි කරන්න පුළුවන් බිටු 16ක ලිපින. බිටු 16ක් තියෙන ලිපිනයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි? එතකොට බිටු 16කින් දුර පුතාලා දන්නවනේ 2 බල 16 කියන්නේ 65536. ඒ කියන්නේ 65536ක් ඒ අර බිටු 16 නියෝජනය කරන්න පුළුවන්. දැන් හරි? ඒ කියන්නේ හරි එතකොට ඒවා දුවේ පුතේ ඒවා virtual addresses. හරි? ඒ කියන්නේ ඒවා අතත්ත්ව ලිපින. හරි? ඒ වුණාට දුවේ පුතේ හිතන්න assume however that this computer has only 32 kilobytes of physical memory. හිතන්නකො මේ පරිගණකයේ තියෙන්නේ භෞතික මතකයේ ඇත්තටම කිලෝබයිට් 32යි. මෙතන 64k පුළුවන් වුණාට අතත්ත්ව ලිපිනත් එක් මේ අතත්ත්ව ලිපින මේ පාවිච්චි කරන්න භෞතික මතකයේ පොඩි ඉඩක් තියෙන
32 කිලෝබයිට්ස් තමයි තියෙන්නේ. 30 කිලෝබයිට් 32ක් තමයි තියෙන්නේ. එතකොට හිතන්නකො තවත් මේ පරිගණකේ පිටුවක විශාලත්වය දුල පුතලා දන්නවනේ ඒක සමාන වෙනවා රාමුවක විශාලත්වයට. මේ දෙකම කිලෝබයිට් 4ක් කියලා හිතන්න. කිලෝබයිට් 4ක තමයි අර page size එකයි රාමු වල විශාලත්වයයි. page size එකයි frame size එකයි. එතකොට with 64 kilobytes of virtual address space and 32 kilobytes of physical memory we get 16 virtual pages and 8 page frames. ඒ කියන්නේ පුතේ අර 64 kilobytes වලින් පුළුවන් මේ කිලෝබයිට් 4ක පිටු විශාලත්වයක් නම් තියෙන්නේ. අර 64 කිලෝබයිට්ස් වලින් පුළුවන් පිටු 16ක් ගන්න. හරි. අර භෞතික මතකයේ පුළුවන් පිටු 8ක් ගන්න. 32 කිලෝබයිට්ස් හින්දා තියෙන්නේ ඒකේ අර කිලෝබයිට් 4ක විශාලත්වයෙන් රාමුවක් තියෙනවා නම් ඒකේ රාමු 8ක් ගන්න පුළුවන්. දුවේ පුතේ මේක අපි රූපයකින් දැක්කුවොත් එහෙම මේ විදිහට අපිට ඒක අඳින්න පුළුවන් මේ කතාව. ඒ කියන්නේ වම් පැත්තෙන් පෙන්වන්නේ අතත් ලිපින අවකාශය, දකුණු පැත්තෙන් පෙන්වන්නේ අර භෞතික මතකයේ ලිපින අවකාශය. එතකොට මේ රූපේ බිඳුව K4K කියන්නේ ඒ පරාසයේ තියෙනවා ලිපින බිඳුවේ ඉඳන් 4095 දක්වා. ඊට ඒ වගේම 4K 8K වලින් දැක්කුවොත් මෙන්න මේකෙන් පෙන්වන්නේ එන්න ඒ පිටුවේ හරි ඒ රාමුවේ හරි තියෙනවා ලිපින 4096 ඉඳන් 8191 දක්වා. හරි. එතකොට මේකක් 4096ක් කියන්නේ කිලෝබයිට් 4නේ. අපි මේකේ විශාලත්වයක් කියලා ගත්තේ රාමුවකයි පිටුවකයි. එතකොට මේ එකකින් මේ 4096ක් තියෙනවා අපිට මේ ගන්න. හරි. අපි ඉස්සරහට යන්. එතකොට මේක දුවපොත් තව එකක් තියෙනවා assume at some time the mapping is as follows. හරි. ඒ කියන්නේ මොකක් හරි වෙලාවක at some time the mapping is as follows. ඒ කියන්නේ මොකක් හරි මොහොතක mapping එක මේ විදිහට කියලා අපි හිතමු. mapping කියන්නේ මෙන්න මේ පිටුව තියෙන්නේ මෙතන ඒ වගේ ඒ mapping එක මෙහෙම කියලා අපි හිතමු. අපි ඒ විදිහට හිතලා අපි පොඩි උදාහරණ කීපයක් බලමු. ඉතින් මේක මේ රූපේම පොඩ්ඩක් ලොකු කරලා අන්තිම එකක් මේ තියෙන්නේ. හරි. එතකොට අපි ඉස්සරහට යන් අපේ උදාහරණය බලන්න. assume program tries to access address 0. හරි. හිතන්න මේ ක්‍රියාණයට ඕනේ අර බිඳුවෙන් ලිපිනය ගන්න. an example instruction is when මේ විදිහට උදාහරණයක් උපදෙසක් ගන්න පුළුවන් දුල පුතාලා මේවා ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මේකෙන් පෙන්නන්නේ අර මේක ඇත්තම assembly කියන භාෂාවෙන් ලියපු උපදෙසක්. මේකෙන් පෙන්නන්නේ register මේ REG කියන register එකේ තියෙන දත්ත ටික බිඳුවකින් address එකට දාන්න. බිඳුවකින් memory address එකට දාන්න. ඒ කියන්නේ memory address බිඳුව කියන බිඳුවෙන් ලිපින ඇත්තම ඕනේ. එතකොට virtual address 0 is sent to the MMU. එතකොට දුවේ දැන් මෙයාට ඕනේ address බිඳුවනේ. එතකොට එයා අර මතක කළමනාකරන එකකට අරින්නේ බිඳුව අරින්නේ. මට මේක තමයි ඕනේ. MMU sees that this virtual address falls in page 0 to 4095 which according to its mapping is page frame 2. එතකොට දුවේ පුතේ අර MMU එක දකිනවා මේ දැන් මේ අවශ්‍ය බිඳුවනේ. කියන්නේ බිඳුවනේ පිටුව තමයි තියෙන්නේ. page 0 එක මෙයා බලනවා page 0 එක ඇත්තම ප්‍රධාන මතකයේ තියෙන්නේ මොකේද කියලා. එතකොට page 0 මොකේ තියෙන්නේ? මෙතන දෙවෙනි රාමුවේ තමයි තියෙන්නේ frame 2. හරි. එතකොට දුවේ පුතේ MMU sees that this virtual address falls in page 0 to 4095 which according to its mapping is page frame 2. හරි. එතකොට ඒක MMU එක දැකලා it does transform the address to 8192 and outputs the address 8192 onto the bus. ඒ කියන්නේ එයා එළියට දෙන්නේ බිඳුව වුණාට එළියට දෙන්නේ MMU එකේ මොකද්ද? භෞතික ලිපිනේ 8192. එතකොට මතකයේ දකින්නේ memory just sees a request for reading or writing address 8192 which it honors. ඒ කියන්නේ ප්‍රධාන මතකයේ දකින්නේ මේ ක්‍රියාණයට ඕනේ මොකද්ද ලිපිනේ 8192. හරි. ඇත්තම යාට ඕනේ බිඳුව. ප්‍රධාන මතකයේ දන්නවා. ප්‍රධාන මතකයට එන මේ ඒකට ඉල්ලන්නේ ඇත්තටම මේ MMU එකෙන් අන්තිමට ඉල්ලන්නේ
ඒක ඇත්තටම තියෙන තැන. ඒ කියන්නේ 8192 තමයි ඉල්ලන්නේ. තව උදාහරණයක් අපි බලමු. Assume program tries to access virtual address 20500. hari virtual address 20500. It is 20 bytes from the start of virtual page 5. Virtual addresses 20,480 to 24,575 and maps on to physical address 12,288 plus 20. ඒ කියන්නේ දුවිපත අර වගේම කතන්දරයක්. ඉතින් 20500 කියන ඇඩ්‍රස් එක අතත්‍ය ලිපිනේ ඕන වෙනකොට එයා බලනවා අර අනුරූපනේ ඒකත් මොකේද තියෙන්නේ. හරි. ඒ කියන්නේ පස්වෙනි පිටුවේ 0 1 2 3 4 පස්වෙනි පිටුවේ තමයි ඒක තියෙන්නේ. ඒ 20000 ගාන ඒක තියෙන්නේ එයා දකිනවා ෆිසිකල් ඇඩ්‍රස්. ඒ කියන්නේ තුන්වෙනි රාමුවේ තමයි තියෙන්නේ. මෙතන තුන කියලානේ පෙන්නන්නේ. තුන්වෙනි රාමුවේ තමයි එයා දකින්නේ. එතකොට ඒකට අදාළ මේ රාමුවට එයා යනවා. ඒ කියන්නේ අර 20ක් අර 20ක් 20 by survey from නේ කියලා තිබුණේ පටන් ගන්න. එතකොට ඒකත් 20 එකතු කරනවා අන්තිමටම. එකතු කරලා තමයි ඒක මේ භෞතික ලිපිනේ එයා ගන්නෙ. තවත් උදාහරණයක් ගත්තොත් එහෙම අපි assume program tries to access virtual address 32,780. ඒ කියන්නේ දුවේ පුතේ හිතන්න ක්‍රියාණයට ඕනේ අතත්ති ලිපිනේ 30780. It is byte 12 within virtual page 8. virtual page 8 පටන් ගන්නෙ 32,768 නේ. එතකොට ඒකේ 32,768 ඒ කියන්නේ 30768 ඉඳන් බයිට් 12කට පස්සේ තමයි අවශ්‍ය එක තියෙන්නේ. එතකොට එයා බලනවා MMU එක දකිනවා පිටු 8 තමයි මේක තියෙන්න ඕනේ. හැබැයි පිටු 8 බලනකොට දුවේ පුතේ එයා බලනවා දැන් බිඳුව මේක බිඳුවෙනි පිටුව 1 2 3 4 5 6 7 8 මේක දකින්න දුවේ පුතේ මේක අනුරූපණයක් නැහැ. මෙතන තියෙන්නේ කතිරයක්. ඒ කියන්නේ දැනට අනුරූපණයක් නැහැ. අනුරූපණයක් නැහැ කියන දුවේ පුතේ මෙන්න මේ පිටුව ප්‍රධාන මතකයේ දැනට නැහැ. හරි? දැනට නැහැ. එතකොට ඒක ගෙන්න ගන්න ඕනේ. එතකොට ඒක තමයි මෙහෙම පද ඊට පස්සේ කරන්නේ. MMU notices that the page is unmapped. It causes CPU to trap to the OS. ඒ කියන්නේ ඒකට කියන්නේ trap කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ CPU එක සකසනේ මෙහෙම පද්ධතියට යනවා පොඩි සේවාවක් ගන්න ඊට පස්සේ. මොකද ඒ සේවාව the OS picks a little use frame and writes its contents back to disk. ඒ කියන්නේ මෙහෙම පද්ධතිය කරන්නේ අර ප්‍රධාන මතකයේ තියෙන දැනට පාවිච්චියට නොගත් වැඩි පාවිච්චියට ගන්නේ නැති රාමුවක් අරගෙන ඒකේ තියෙන ඒ රාමුව දෙනවා මේ අලුත් පිටුවට. හරි? It then fetches the page just reference into the page frame just freed, changes the map, restarts the trapped instruction. හරි ඒ කියන්නේ ඒ අදාළ පිටුව අර දැන් නිදහස් කරගත්ත රාමුවට යගෙන ගන්නවා. කින් අරගෙන අර අනුරූපණයත් වෙනස් කරනවා. වෙනස් වෙන්න එපේ. and restarts the trapped instruction. ඒ කියන්නේ නතර වෙච්ච අර උපදේශ ආය පටන් ගන්නවා. 32780 මේ අවශ්‍ය උපදේශ පටන් ගන්නවා ආයසරයක්. එතකොට ඒ උපදේශ දැන් දුවනකොට ප්‍රධාන මතකයේ ඒ අවශ්‍ය ඒ ලිපිනට අදාළ දත්ත ටික තියෙනවා. එතකොට මෙහෙම පද්ධතියට කරන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. assume OS decides to evict page frame 1. ඒ කියන්නේ හිතන්නකෝ අර ප්‍රධාන මතකයේ පළවෙනි රාමුවේ තියෙන එක තමයි මෙහෙම පද්ධතිය හිතන්නේ ඉවත් කරන්න ඕනේ කියලා අලුත් එක්කෙනාව ගෙන්න ගන්න. හරි. එතකොට එයා මොකද කරන්න ඕනේ? අර අනුරූපණයට වෙනස් කරන්න ඕනේ. It would load virtual page at physical address 4096 and make 2 changes to the MMU map. ඒ කියන්නේ අනුරූපණ වෙනස් කරන්න ඕනේ. First mark virtual page once entry as unmapped. ඒ කියන්නේ අර කලින් ඒ රාමුවට තිබුණනේ අනුරූපණයක් ඒක අවලංගු කරලා දාන්න. කතරයක් දාලා දාන්න. මොකද ඒක දැනට වළංගු නැහැ. මොකද දැනට ඒ පිටුව රාමුවේ නැහැ. ප්‍රධාන මතකයේ නැහැ. ඊට අමතරව අලුතෙන් ආපු එක වෙනුවෙන් එයා ඒ අනුරූපණය හදා ගන්න ඕනේ. දැන් මේ පිටුව තියෙන වෙන මේ රාමුවේ කියන එක එයා හදා ගන්න ඕනේ. ඒ අනුරූපණේ. හරි?
හරි. ඒත් ඒ පුතා අපි දැන් බලමු අවසාන වශයෙන් මේ MMU එක කියන්නේ මෙහෙම මේ මතක කළමනාකරණ ඒකකයේ ඇත්තම වැඩ කරන විදිය. හිතන්නකෝ මේ අතත් ලිපිනේ ඕනේ කියලා 8196. ඒතර ඒක ද්විමේ වගේ ද්විමේ වශයෙන් ගත්තා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි. ඒතර ඒකේ බිටු 16ක් තියෙනවා. ඒ 16න් පළවෙනි බිටු 4 ගන්න පිටු අංකයේ හැටියට. ඉතුරු බිටු 12 ගන්න ඔෆ්සෙට් එකක් හැටියට. ඒ කියන්නේ මේ පිටු ASCII කොහෙද කියන එක බලන්න. හරි. එතකොට අපි එතකොට බිටු 4ක් ගන්නකොට පිටු අංකයේ හැටියට අපිට තියාගන්න පුළුවන් පිටු 16ක්. අර මේ බිටු 12 ගන්නකොට ඔෆ්සෙට් එක හැටියට අපිට බයිට් 4096ක් අපිට මේ සලකලා බලන්න පුළුවන් මේ පිටුවක් ASCII තියෙන. හරි. එතකොට පොඩි රූපයක මේක දක්වනවා. එතකොට දැන් මේක තමයි දැන් මේක MMU එකෙන් වෙන වැඩේ. ඉතින් MMU එකේ මම දුල පුතාලට කිව්වන්නේ රෙජිස්ටර් තියෙනවා කියලා අර පිටු වගුවට අදාළ දැනට ධාවන ක්‍රියාවකට අදාළ රෙජිස්ටර් තියෙනවා. ඒකේ පිටු වගුවට අදාළ තොරතුරු තමයි ඒකේ තියෙන්නේ. එතකොට දැන් මේකේ තියෙන්නේ දැන් මෙයාට ඕනේ ඇඩ්‍රස් එක මෙන්න මේකනේ 0.01 ඇඩ්‍රස් එක තමයි ඕනේ. 8196. එතකොට ඒක එනවා. ඒක ඇවිල්ලා මෙයා බලන්නේ කොහෙද? මේ මුලින්ම පෙන්වන්නේ පිටු අංකය. එතකොට මේ පිටු දැන් MMU එකේ තියෙන මේ මතක කල්පනා එකකේ පිටු අංකය 2 වෙන එක බලපුවම ඒකේ තියෙන අනුරූපණය කීයද? 110. මේ 1 බිංදුව. හරි ද්විමය. එතකොට එයා කරන්නේ අර මෙන්න මේ ඔෆ්සෙට් එකට මේ 1 බිංදුව එකතු කරලා ඒක තමයි අර භෞතික ලිපින හැටියට දෙන්නේ. ඒ කියන්නේ දැනට මේ මෙන්න මේ පිටුව තියෙන්නේ. හරි මෙන්න මේ අවශ්‍ය පිටුව තියෙන මෙන්න මේ මතකයේ රාමුව කියන එක තමයි මේකෙන් අඟවන්නේ. හරි එතකොට ඒක තමයි ෆිසිකල් ඇඩ්‍රස් එක හැටියට යන්නේ 24580. හරි එතකොට මම හිතනවා දුවල පුතාලාට මේ කතන්දරේ තීරෙනවා මේ මතක කළමනාකරණ එකකින් වෙන වැඩි. එතකොට ඒක ඇත්තෙන්ම කරන්නේ මොකද්ද? අර දැනට ධාවනය වෙන ක්‍රියාවලියට අදාළ පිටු වගුවේ තොරතුරු රෙජිස්ටර් වල තියාගෙන ඉන්නවා මතක කළමනාකරණ එකකේ. එතකොට එයාට පුළුවන් අවශ්‍ය අතත් ලිපිනය දුන්නාම ඒක පරිවර්තනය කරන්න ඒක තියෙන භෞතික ලිපිනයට. හරි. එතකොට ඒක දැන් මේක ඇත්තෙම මෙයා බලන්නේ දැන් මේක මේ ලිපිනයක් ආපම එයා බලනවා මේක වළංගු එකක්ද කියලා. දැන් සමහර ඒවා දුල පුතලා බලන්න මේ බිංදුව ඒ කියන්නේ දැනට මෙන්න මේ පිටුව භෞතික මතකේ නෑ. බිංදුව කියන්නේ ඒක. ඒකට ඒක අර කලින් කිව්වා වගේ මේ ගේන්න ඕනේ මේ භෞතික මතකයට. හරි. එතකොට the page number is used as an index into the page table yielding the number of the page frame correspond to that page. හරි. with the percent absent bit is 0 trapped to the OS is caused. ඒ කියන්නේ මම කියපු කතන්දර. ඒ කියන්නේ බිංදුව නම් අර මෙහෙම පද්ධතියෙන් ගේන්න ඕනේ මේ අදාළ පිටුව රාමුවට. if the bit is 1 the page frame is copied to the high order 3 bits of the output register along with the 12 bit offset which is copied unmodified from the incoming virtual address. ඒ කියන්නේ දුවේ පුතේ අර මත කල්පනාකරණ එකකින් හදාගන්න හැටි තමයි කියලා දීලා තියෙන්නේ. අපි ඊට පස්සේ බලමු මෙතන අර මම කලින් දුර්ලභකට පෙන්වුවානේ පිටු වගුවේ තියෙන එක තොරතුරක් ගත්තම ඒකේ තියෙන තොරතුරු. ඒතර ඒකට අමතරව දෙව තවත් තොරතුරු කිහිපයක් තියෙනවා. දැන් දුල පුතාලා මේක ඉගෙන ගත්ත percent absent කතන්දරේ තියෙන. ඒ කියන්නේ දැනට මේ පිටුව භෞතික මතකයේ තියෙනවද නැද්ද කියන එකට අදාළ පිටුව රාමු අංකයේ තියෙනවා. ඊට අමතරව දෙව තව දෙකක් තියෙනවා. එකක් තමයි reference. ඒ කියන්නේ මේක දැනට පාවිච්චි වෙන පිටුවක්ද. හරි. නැත්නම් මේක දැනට ලියවිච්ච පිටුවක්ද modified වෙලාද. ඒ කියන්නේ මේ පිටුව භෞතික මතකයට ආවට පස්සේ ඒකේ තොරතුරු ලියවිලා. හරි. ඒකට ඒක නිකන් එළියට දාන්න බෑ. ඒ පිටුව අර දුඩ්ඩිස්කේට දානකොට ඩිස්කේ ලියන්න ඕනේ. හරි. එතකොට ඊට අමතරව දෙපොතේ මේ reference පිටුවෙන් අපිට අඟවනවා මේ පිටුව. ඒ කියන්නේ මේ පිටුව පාවිච්චි වෙන හැම වෙලෙම මේ reference bit එක කරනවා. එතකොට ඒකේ මෙහෙම පදිට මේ තේරුම් ගන්න පුළුවන් මේ පිටුව දැනට අධික ලෙස භාවිතා වන එකක්ද නැද්ද කියන එක. එතකොට දුල පුතාලා දන්නවනේ මොකක් හරි පිටුවක් ඉවත් කරනකොට එයා දැනගන්න ඕනේ එයා සාමාන්‍ය ඉවත් කරන්නේ දැනට පාවිච්චි නොවන පිටුවක් කියලා. වැඩි පාවිච්චි නොවන පිටුවක් කියලා. එතකොට එයාට මේකෙන් බලා ගන්න පුළුවන් මේ පිටුව දැන් ඉවත් කළ යුතුද නැද්ද කියන එක බලන්න පුළුවන්. මොකක් හරි පිටුවක් මෙන්න මේ රෙෆරන්ස් බිට් එක පාවිච්චි කරලා. දුවේ පුතේ මෙහෙම පද්ධතිය වල තවත් වැදගත් වැඩක් තමයි මතක කළමනාකරණ ආශ්‍රයම ස්වැපින් කියන එක. ඒ කියන්නේ දැනට
භාවිත කියන්නේ දැනට ධාවනය නොවන ක්‍රියායන් තියෙනවා නම් ප්‍රධාන මතකේ ඒව ඇතුළේ තියන් ඉන්න වැඩක් නැහැ නේ. ඒක වහාම එළියට දාලා ඒක ඩිස්කේට දාලා ඒ ප්‍රධාන මතකේ ඉඩ ගැනීම වෙනත් අවශ්‍ය ක්‍රියායන් දිවීම සඳහා. ඒතර ඒකත් මෙහෙයුම් පද්ධතියෙන් වෙන වැඩක්. හරි. එහෙනම් දුවපුතේ අපි ඉගෙන ගත්තා අතත්‍ය මතකය ගැන. අතත්‍ය මතකයේ වාසි ගොඩක් දුවපුතලට මේ වෙනකොට ඇඟෙනවා මේ තේරෙනවා ඇති. පළවෙනි එක තමයි allows user programs to exceed the size of physical memory. ඒ කියන්නේ භෞතික මතකයේ තියෙන ප්‍රමාණයට වැඩිය මහා විශාල ප්‍රමාණයේ ක්‍රියායන දුවන්න පුළුවන්. හරි. දෙවෙනි එක තමයි keeping only the required pages of a program in physical memory. ඒ කියන්නේ ප්‍රධාන මතකයේ තියන් ඉන්නේ ක්‍රියායනයක සෑම පිටුවක්ම තියන් ඉන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය පිටු විතරක් ප්‍රධාන මතකයේ තියන් ඉන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ අවසාන වාසිය තමයි allows keeping of many programs in physical memory, the total virtual sizes of which could exceed the size of the physical memory. ඊට පස්සේ පුතේ ප්‍රධාන මතකයේ ක්‍රියායන ගොඩක් තියන් ඉන්න පුළුවන්. හරි. ඒ ඔක්කොගේම විශාලත්වය මේ ඒ ක්‍රියායන වෙන වෙනම ගත්තම ඒව අතත්‍ය විශාලත්වයන් අතත්‍ය ලිපින අතත්‍ය අවකාශ විශාලත්වයන් බාහිර භෞතික මතකයට වැඩිය විශාල වෙන්න පුළුවන්. ඒතර ඒක තමයි අනිත් වාසිය අතත්‍ය මතකයෙන් ලැබෙන. ඒතර දුවේ පුතේ අද පාඩම එතනින් නිම වෙනවා. මම හිතනවා දුවල පුතාලට මෙහෙම පද්ධතියෙන් වෙන මතක කළමනාකරණය ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා මේ පාඩමෙන් දුවල පුතාලට ස්තුතියි. ආයුබෝවන්.